ලෝතුරු ශ්‍රී සද්ධර්මයේ දසත සංනිවේදනය කරන්නා වූ බෞද්ධ රූපවාහිනී මේ පැයට නියමිත දායකත්ව සද්ධර්මානුශාසනාවයි අදත් සුපුරුදු ලෙසින් මෙලෙස ආරම්භ වන්නේ. ඒ නිසා අදත් අප සිදු කළ ආරාධනය මෙත් සිතින් පිළිගෙන බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩමවා වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අප සියලු දෙනාම එක්ව බොහෝත් මුදුනක් දී තබා ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළඹගේ ආර ඒ සදැහැති ගම්වාසීන් විසින්. අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ ආලවක සූත්‍රය අසුරින් කෙරෙන පස්වන සද්ධර්ම දේශනාව මෙලෙසින් පවත්වනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව සොයා අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම දානය ලෝක සත්වයාට බෙදලා දෙන්නයි, ධර්මයේ දානය කරවන්නයි මේ සූදානම් වෙන්නේ.
මේ මැදිරි සංකීර්ණයට රැස් වෙච්ච මේ සදහවතුන් සද්ධර්ම ශ්‍රවණය කරනවා වගේම ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති සියලුම දෙනා වෙනුවෙන් තමයි මේ ධර්ම දානමය පින්කම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම පින්කම. බලගතුම දානමය පින්කම මේ සද්ධර්ම දානයයි. තමන්ගේ ගමේ, තමන්ගේ ගෙදර, තමන්ගේ විහාරස්ථානයේ සිදු කරගත්තා නම් සීමිත පිරිසක් ඒ සද්ධර්ම දානයේ භුක්ති විඳිනවා. නමුත් බෞද්ධ රූපවාහිනී මාධ්‍යයෙන් මේ ධර්ම දේශනාව සිදු කරවහම ලංකාවාසී ලෝකවාසී විශාල පිරිසකට අප්‍රමාණ වූ යහපතක් එයින් උදා වෙනවා. එමනම් එවන් ශ්‍රේෂ්ඨ සද්ධර්ම දානමය පින්කම සිදු කරලා ලබා ගන්න උත්තරීතර වූ පුණ්‍ය සම්භාර ධර්මයන් සසර සාගරයේ තරණය කිරීම සඳහාම අපට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පුණ්‍යතුනි ආද ධර්ම දේශනාව සිදු කරන්නේ ආලවක සූත්‍රය මුල් කරගෙන. මේ සූත්‍ර දේශනාවෙන් මීට කලින් ධර්ම දේශනා 4ක් සිදු කළා. අද මේ දේශනාව මුල් කරගෙන කරන 5 වෙනි ධර්ම දේශනාව. ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න 4ක් තිබුණා. ආලවක සූත්‍රයේ මේ බොහෝ දෙනා අහලා කියවලා තියෙන සූත්‍රයක්. ඒ ප්‍රශ්න 4 පළවෙනි එක තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මේ පුරුෂයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ කුමන කාරණාවද? යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං. මේ පුරුෂයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ කුමන කාරණාවද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබලා දුන්නා, සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. ශ්‍රද්ධාවෙන් තමයි පුරුෂයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ. එමනම් මේ ශ්‍රද්ධාව කියන ධර්මතාවය මේ ශ්‍රේෂ්ඨත්වයේ කරා ගමන් කරන්න කොයිතරම් උවමනාද? මේ කාරණාව පැහැදිලි කරනවා මේ විදිහට. මේ රන් විදි ඇතනම් ඕනෑම දෙයක් ගන්න පුළුවන් වගේ. යම් කෙනෙක් ගාව රත්තරන් තියෙනවනම්, යම් කෙනෙක් ගාව රිදී තියෙනවනම් ඒවා මිල කරන්නත් පුළුවන්. ඒවා රුපියල් කාසි බවට පත් නොකලට යම් කෙනෙක් එක්ක හුවමාරු කරන්නත් ඊටාම වටිනවා. ඔබට රත්තරන් මෙච්චරක් ප්‍රමාණයක් දෙන්නම්, මට අහවල් දෙයින් මෙච්චර ප්‍රමාණයක් දෙන්න කියහම රත්තරන් එපා කියන අය ලෝකේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා මෙතන රන් විදි ඇතනම් ඕනෑම දෙයක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ දානයට, සීලයට, ප්‍රඥාවට මේ ශ්‍රද්ධාව තුලින් එන්න පුළුවන් කියලා. රන් විදි ඇතනම් ඕනෑම දෙයක් ගන්න පුළුවන් වගේ දානයට, සීලයට, ප්‍රඥාවට ශ්‍රද්ධාව තුලින් එන්න පුළුවන්. ශ්‍රද්ධාව කියන ධර්මතාවයේ නැත්තම් දන් දෙන්න බෑ. දන් දෙන්න හිතෙන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසයක් ඇති වුණොත් දන් දෙන්නේ. ශ්‍රද්ධාව නැත්තම් අපි එතෙන්ට එන්නේ නැහැ. ශ්‍රද්ධාව නැත්තම් අපි සිල් රකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන අපමණ ශ්‍රද්ධාව නිසා භාග්‍යතුන් වහන්සේ එපා කියලා තියෙනව නේද? භාග්‍යතුන් වහන්සේ මෙය මෙසේ කළොත් ආදීනවේ මෙසේ කියලා පැහැදිලි කරලා දේශනා කරලා තියෙනව නේද? එමනම් අපි නොදන්නා දේ ඒ අපි උත්තමයන් වහන්සේ පමණයි දන්නේ. උන්වහන්සේ එය මෙසේ දේශනා කළා නම් ඒ කාරණාව අපිට අත්හරින්න මගහරින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සිල්පදේ අපි ආරක්ෂා කරමු. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා දේශනා කළා නම් අපි ගාව ශ්‍රද්ධාව තියෙනවා නම් අපි කවදාවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. අපි කවදාවත් හොරකම් කරන්නේ නැහැ. වැරදි කාමසේවනයටත්, බොරු කීමටත්, සුරාවටත් යන්නේ නැහැ ශ්‍රද්ධාව තියෙනවා නම්.
එහෙමනම් ඒ කාරණාවෙන් අපිට මැනගන්න පුළුවන් ශ්‍රද්ධාව තියෙනවා කියලා කිව්වට අපි ගාව කොච්චරද ශ්‍රද්ධාව තියෙන්නේ කියලා. හරියටම ශ්‍රද්ධාව තියෙනවා නම් සිල් කැඩෙන්නේ නැහැ. ඊළඟට ශ්‍රද්ධාව නිසා ප්‍රඥාවටත් එන්න පුළුවන්. ප්‍රඥාව දිනු කරන්න නම් භාවනාව වඩන්න ඕනේ. එන්න ශ්‍රද්ධාව හරියට පිහිටියා නම් මේ භාවනා ක්‍රමයේ පිළිබඳව පූර්ණ විශ්වාසයක් ඇති වෙලා අපි භාවනාවට නිරන්තරයෙන් එළඹෙනවා ශ්‍රද්ධාව තියෙනවා නම්. ඒ නිසා මෙතන සඳහන් කරන්නේ රංගුදී ඇතනම් ඕනෑම දෙයක් ගන්න පුළුවන් වගේ ශ්‍රද්ධාව ඇත්තන් දානීයට සීලයට ප්‍රඥාවට එන්න පුළුවන්කම තියෙනවා කියලා. ඊළඟට පිළිතුරු මෙතන සඳහන් කරනවා ඒ කාරණාව තත්ත යතා හිරණ්‍ය ස්වර්ණාදීහි හිරණ්‍ය ස්වර්ණාදීති චිත්තං උපභෝග සුඛං ආවහති. රංගුදී ආදී ධනය උපභෝග වස්තුන් කියන සඳහන් කරන්නේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මේ දීපල ආදී දේවල් උපභෝග වස්තුන්. රංගුදී අත්නම් මේ වාගේ උපභෝග වස්තුන්ද බොහෝසේ රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. රංගුදී අත්නම් දානයට සීලයට ප්‍රඥාවට එන්න පුළුවන්. රංගුදී අත්නම් මේ ලෞකික සැප සම්පත් උපභෝග වස්තු නැත්නම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වතුපිටි වාගේ දේවල් රැස් කරගන්නත් පුළුවන්කම තියෙනවා. රංගුදී තියෙනවා නම් ඒ නිසා සඳහන් කරනවා මේ හොඳ ගෙයක හොඳ වාහනයක හොඳ ඇඳුමක හොඳ ආහාරයක ඇති සැපය ශ්‍රද්ධාව නැත්නම් ඒ පුජ්‍යලයට ජීවිතේ පුරාම ඒ සැපය භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව හරියට වටිනවා. ඊළඟට සඳහන් කරනවා බඩගිනි පිපාසාදීහි ඇති දුක හා දිලිඳු බව නැමැති අභාග්‍ය සම්පන්න බව රංගුදී මුතුමැණික් ආදී ධනෙන් නැති වේ. යම් කෙනෙකුට බඩගින්න තියෙනවනම් පිපාසය තියෙනවනම් දුක්පත්කම තියෙනවනම් ඒ ඔක්කොම නැති කරගන්න පුළුවන් රංගුදී තියෙනවනම්. ඒ දුකක් කරදරයක් වේදනාවක් අපිට ඇති වෙන්නේ නැහැ රංගුදී තියෙනවනම්. ඊළඟට සඳහන් කරනවා ජීවත් වෙන තුරුම තමන්ගේ ජීවිතයේ පවතින තුරුම ඊටාම හොඳින් සුවයෙන් සැපයෙන් ඉන්න පුළුවන්කම තියෙනවා ලෞකික ජීවිතය තුළ රංගුදී තියෙනවා නම්. ඊළඟට නැවත සඳහන් කරනවා මුතුමැණික් ගන්න පුළුවන් වෙනවා. රංගුදී තියෙනවා නම් මුතුමැණික් ගන්න පුළුවන්. රත්තරන් දීලා මැණික් කිල්ල ගන්න, රත්තරන් දීලා මුතු ගන්න පුළුවන්කම තියෙනවා. ලෞකික පැවැත්ම ජීවත් වෙන තාක් හොඳින් ගෙවන්න පුළුවන්. අපේ ජීවිතේ පවතින තාක්කල් ඊටාම සැපවත් ජීවිතයක් බවට මේ ජීවිතේ පත් කරගන්නත් රංගුදී තියෙනවනම් පුළුවන්. ඒ වගේ ලෞකික ශ්‍රද්ධාව, ලෞකික ධනයත්, ලෝකෝත්තර ශ්‍රද්ධාව, ලෝකෝත්තර ධනයත් මේ ශ්‍රද්ධාවෙන් ගෙනල්ලා දෙනවා. ලෞකික ශ්‍රද්ධාවත්, ලෝකෝත්තර ශ්‍රද්ධාවත්, ලෞකික ධනයත්, ලෝකෝත්තර ධනයත් ශ්‍රද්ධාවෙන් ගෙනල්ලා දෙනවා. එහෙනම් මේ කාරණාව සඳහා මෙච්චර කරුණු ගෙනහැර දැක්ුවේ ඇයි? රංගුදී තියෙනවා නම් කොහොමද? ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ වගේම තමයි. ශ්‍රද්ධාව තිබුණත් ඒ සම්පත් හම්බ වෙනවා. රංගුදී තිබුණත් ඒ සම්පත් හම්බ වෙනවා. එහෙමනම් එතන උපමාවක් දැක්ුවේ රංගුදී ඇතනම් ඒ පුජ්‍යලයාගේ ජීවිතේ කෙසේ සුවපත් වෙයිද? ශ්‍රද්ධාව තියෙන පුජ්‍යලයාගේ ජීවිතයත් එසේම සුවපත් වෙනවා. ඒ නිසා සඳහන් කෙරුවේ ලෞකික ශ්‍රද්ධාව, ලෞකික ධනයත්, ලෝකෝත්තර ශ්‍රද්ධාව, ලෝකෝත්තර ධනයත් ගෙනල්ලා දෙනවා කියලා. ඊළඟට සඳහන් කරනවා යමෙක් ශ්‍රද්ධාව දූර බවට පත් කරගන්නවා නම්, ශ්‍රද්ධා දූරයට යමෙක් පැමිණෙනවා නම්, ඉපදීම වයසට යෑම ආදී දුක් වලින් වැළකෙනවා. ලෞකික දුකක් කවදාවත් ඒ පුද්ගලයාට නැහැ. ශ්‍රද්ධාව දූරයක් බවට පත් වෙනවා නම්.
එමුනම් අපි සඳහන් කළා ශ්‍රද්ධාව තියෙනවා නම් ලෞකික ධනය හම්බ වෙනවා කියලා. මොනවද මේ ලෞකික ධනය කියලා කියන්නේ? සල්ලි මිල මුදල්, දේපොළ, ඉඩකඩම්, මේ වගේ දේවල් ලෞකික ධනයයි. ශ්‍රද්ධාව තියෙනවා නම් එහෙනම් සල්ලි මිල මුදලුත් ලැබෙනවා. ඒ කාරණාව කොහොමද කියන කාරණාව අපි චුට්ටක් සාකච්ඡා කළොත්. ඉතින් අංගුත්තර නිකායේ තියෙනවා පුඤ්ඤාභිසන්ද කියලා සූත්‍රයක්. මේ පුඤ්ඤාභිසන්ද සූත්‍රය පැහැදිලි කරනවා ජීවිතයට පින් ගලන කාරණා 8ක් පිළිබඳව. දිවා රාත්‍රී දෙකේම ගංගාවල් ගලාගෙන සාගරයට යනවා වගේ දිවා රාත්‍රී දෙකේම මේ ගංගාවල් 8න් පුද්ගලයාගේ ජීවිතේ පිනෙන් පුරවනවා. ගංගාවේ ගලන ජලයේ සාගරේ පුරවනවා. මේ සඳහන් කරන්න හදන ගංගා 8න් ජීවිතේ පිනෙන් පුරවනවා. මොනවද මේ ගංගා 8? එක බුදුන් සරණ යෑම, දෙක දහම් සරණ යෑම, තුන සංඝුන් සරණ යෑම. ඊතුරු පහ පන්සිල්. එහෙනම් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන පුජ්‍යලයාගේ ජීවිතය රාය දවල් දෙකේම පින් පිරෙන සාගරයක් වගේ. හැම පැත්තෙම පින් ගලාගෙන එනවා. ඒකට මේ සූත්‍රය ආරම්භ කරන තැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සුඛස්සාහාරා සෝ අග්ගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා. සුඛස්සාහාරා සෝ අග්ගිකා. ඒ සෝ අග්ගිකා කියලා කියන්නේ අග්‍ර වූ සැපයක් ගෙනල්ලා දෙනවා කියලා. සුඛ විපාකා ඊටාම ඉහළ සැප විපාක ගෙනල්ලා දෙනවා. මෙලවත් ජීවිතයේ සැපයෙන් පුරවලා පරලෝ ජීවිතයත් සැපයෙන් පුරවලා සග්ග සංවත්තනිකා සුගතියේ උපද්දවනවා. මෙලව සැපයෙන් පුරවනවා, පරලෝ සුගතියේ උපද්දවනවා. සුඛස්සාහාරා සෝ අග්ගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා. මොනවා කරන අයද? මේ තෙරුවන් සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කරන අය. එහෙමනම් හොඳ ආයෝජන ක්‍රමයක්. අපි ධනය උපයන්න බොහෝ දේවල් කරනවා. කොයිතරම් දුක් විඳිනවද, කොයිතරම් මහන්සි වෙනවද? ඒ ධනය උපයන්න අපි කරන ඇතැම් කටයුතු නිසා ඒකාන්ත වශයෙන් නිරේත යන්න වෙන බවත් අපි නොදන්නවා නෙමෙයි. කෙනෙක් සමහර වෙලාවට ධනය උපයන්න සත්තු ඇති කරනවා විකුණන්නේ. සමහර කුකුළු හදනවා, සමහර එළු හදනවා, සමහරු හාව හදනවා, සමහරු හරක් හදනවා. ඒ දේවල් කරන්නේ ධනෙ උපයන්නමයි. නමුත් ඒකේ අන්තිම ප්‍රතිඵලය මොකක් බවට පත් වෙනවද? ඒකාන්ත වශයෙන් निराගත උපතක් ඔහුට හිමි වෙනවා. එහෙනම් ධනෙ උපයන්නේ නිරේත යන්න උනත් කමක් නැහැ කියලා ඒ කටයුතු වලට එළඹෙනවා. ඒත් ආයෝජනයක්. ඊට වඩා කොච්චර වටිනවද? තෙරුවන් සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තොත් එතනක් තියෙනවා මහ පුදුම ආයෝජනයක්. එතකොට මෙලවත් සැපයෙන් පිරෙන්න පටන් ගන්නවා. මරණයෙන් පස්සේ දුකක් නෑ. සග්ග සංවත්තනිකා. සුගතිය ගිහිල්ලා අප්‍රමාණ සැප විඳින්න ලැබෙනවා. එතකොට මේ ලෞකිකව අපි මේ ධනය උපයන්න පාවිච්චි කරපු අර කටයුතු, ඒ කටයුතු වලින් කොච්චර මුදල් ලැබුණත් ජීවිතේ සැපයෙන් පිරෙනවද? සැපයෙන් පිරෙන්නේ නැහැ. එකක් ලැබෙනකොට දෙකක් වියදම් වෙනවා. ඒ සඳහා ඊට වඩා දුක් විඳින්න වෙනවා. එහෙනම් දුකමයි. මරණයෙන් පස්සේ හොඳටම දුකයි. මේ සිද්ධියේදී මේ ජීවිතය තුලත් අප්‍රමාණ සුවයි, මරණයෙන් පස්සේ ඊටාම සැප සහිතයි. එහෙනම් සග්ග සංවත්තනිකා සුඛ විපාකා මෙලවත් සැප විපාක ගෙනල්ලා දීලා පරලෝකෙත් සුවපත් කරවනවා. මොකක් නිසාද? ශ්‍රද්ධාව නිසා. එහෙනම් ශ්‍රද්ධාව නිසා ලෞකික ධනය ලැබෙනවා. එතකොට සිල් ආරක්ෂා කිරීම කොයිතරම් ශ්‍රේෂ්ඨද? ශ්‍රද්ධාවෙන් සිල් ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. එතන මේ සඳහා කරුණාකාරණා ධර්මයේ තුල ඕන තරම් තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ අම්මයි තාත්තයි බලන්න යනවා කැලෑවක් මැද්දේ.
මේ කැලේ හොරු ඉන්නවා. හොරු ස්වාමීන් වහන්සේව අල්ල ගන්නවා. අල්ලගෙන බිලි පූජාවකට මරන්නයි ලෑස්තියි. ස්වාමීන් වහන්සේ කියනවා එහෙම කරන්න එපා. දැන් කොහොම හරි ස්වාමීන් වහන්සේ නමක් හින්දා අතාරින්න කැමතියි. නමුත් දැන් අතාරින්න බයයි. ස්වාමීන් වහන්සේ එළියට ගිහිල්ලා කිව්වොත් ওই කැලේ හොරු ඉන්නවා කියලා මිනිස්සුන්ට. ආයි මිනිස්සු කවදාවත් මේ කැලේට එන්නේ නැහැ. එහෙම වුණොත් අර හොරුන්ට ආදායම් මාර්ගයක් නැතුව යනවා. ඒ හින්දා ශ්‍රමණයා වුණත් කරන්න දෙයක් නැහැ මරන්න වෙනවා. ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා මම පොරොන්දු වෙනවා. දිවි හිමියෙන් කාටවත් කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ තීරණය කරනවා ශ්‍රමණය බොරු කියන්නේ නැහැ. කියන්නේ නැහැ කිව්වොත් කියන්නෙම නැති වෙයි. ඒ හින්දා අපි මේ ශ්‍රමණයා නිදහස් කරමු. උන්වහන්සේ නිදහස් කළා. දැන් උන්වහන්සේ අම්මා තාත්තා බලන්න ගමට ගිහිල්ලා අම්මා තාත්තා ගමේ නැහැ. අම්මා තාත්තා වෙන ගමකට ගිහිල්ලා. ඒ හින්දා දැන් ආපහු යන්නේ අම්මා තාත්තා ඉන්න ගමට. ඒ එනකොට කැලෑවෙන් එළියට යනකොට අම්මා තාත්තා හම්බ වෙනවා. හම්බ වෙලා මෙයා දෙමව්පියත් එක්ක කතා බහ කළා. දැන් දෙමව්පියෝ ගමට යන්නේ මේ කැලෑව හරහාමයි. නමුත් හොරුන්ට පොරොන්දු වුණානේ මම බොරු කියන්නේ නැහැ කියලා. එහෙනම් දිවි හිමියෙන් කියන වචනේ මෙතන තියෙනවා. කවුරු වෙනුවෙන්වත් බොරු කියන්නේ නැහැ. අම්මා තාත්තා වෙනුවෙන්වත් බොරු කියන්නේ නැහැ. ජීවිතේ වෙනුවෙන්වත් බොරු කියන්නේ නැහැ. දැන් දෙමව්පියොත් එක්ක කතා කරලා සතුටු සාමීචියේ යෙදලා උන්වහන්සේ පන්සලට යන්න ගියා. දෙමව්පියෝ අනන්තර්ගත වුණා ගමට යන්න. යනකොට කැලෑවේ මැද්දේදී මේ අම්මයි තාත්තයි සහෝදරයයි සහෝදරියයි ඇතුළු සියලු දෙනාම හොරු අල්ලගත්තා. අල්ලගෙන ඒගොල්ලෝ ඝාතනය කරන්න ලෑස්ති වෙනකොට අම්මා අඬනවා. අනේ අපේ පුතා වෙච්ච ස්වාමින් වහන්සේ මේ හොරුන්ට අහු වෙන්න මැති. මොකක් හරි හේතුවකින් උන්වහන්සේ හොරුන්ගෙන් නිදහස් වුණා. නමුත් අපිට කීවේ නෑනේ අම්මා වෙලාවත් ওই කැලේට යන්න එපා හොරු ඉන්නවා කියලා. තාත්තා වෙලාවත් මේ සහෝදරයට සහෝදරියටවත් පවුලේ අය නිසාවත් අපිට කීවේ නෑනේ කැලේට යන්න එපා කියලා. එහෙම කීවනම් මේ විපත ආදාපට වෙන්නේ නෑ කියා අම්මාණ්ඩනවා. මේ හඬ හොරු කණ්ඩායමේ නායකයා අහගෙන හිටියා. අහගෙන ඉඳලා තීරණය කළා අර ස්වාමින් වහන්සේ බොරු කියන්නේ නැහැ කියලා කියන්නේ නැතුවමයි. යටත් පුරුෂෙන් අම්මා තාත්තා වෙනුවෙන්වත් බොරු කියලා නැහැ. එහෙමනම් ශ්‍රේෂ්ඨ ශ්‍රමණේක්, උතුම් ශ්‍රමණේක්. එහෙනම් එවන් ශ්‍රමණේක් හදාපු අම්මා තාත්තා දෙන්න නිදහස් කළා. සහෝදර පිරිසත් නිදහස් කළා. ඒ විතරක් නෙමෙයි හොර කණ්ඩායමේ නායකයා ඇතුළු හොරු 500ක් උන්වහන්සේ ගාවට ගිහිල්ලා සමාවිල්ලලා උන්වහන්සේ ගාව පැවිදි වුණා. ශ්‍රද්ධාව නිසා එක්කෙනෙක් සිල් රැකපු නිසා තව කී දෙනෙකුට ඒකෙන් යහපතක් සැලසුණාද? එහෙනම් යම් කෙනෙක් හරියට ශ්‍රද්ධාවේ පිහිටලා කටයුතු කරනවා නම් තව කොයිතරම් පිරිසක් ඒකෙන් සුවයටපත් වෙයිද? එහෙනම් භාග්‍යතුන් වහන්සේ දානයේ පිළිබඳව පැහැදිලි කරන තැන එතන දේශනා කළා යම් කෙනෙක් අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරනවා නම් එහෙම පුද්ගලයෙක් අපේ ගෙදරට අඬ ගහලා ඒ පුද්ගලයාට අපි බත් වේලක් ලබලා දුන්නොත් අනාගතේ මට නිවන් දකින්න කොච්චර ආත්ම ගානක් ඉපදෙන්න සිද්ධ වෙයිද කියලා දන්නේ නැහැ. ඒක අසීමාන්තිකයි. ආන්ගේ අසීමාන්තිකව මේ සසරේ මෙරි ඉපදෙන මට කොච්චර තැන්වල බඩගින්න ඉන්න සිද්ධ වෙයිද? ආත්ම කීයක අනුන්ගෙන් ඉල්ලගෙන කණ්ඩ වෙයිද? අනුන්ගේ ඉඳුල් අතදලා කණ්ඩ වෙයිද ආත්ම කීයක? එහෙමනම් අපි දන්නේ ඒක කොහොම වෙයිද? කොයිතරම් කාලයක් එහෙම දුක් උරුම වෙයිද කියලා. නමුත් සඳහන් කරනවා තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් ආරක්ෂා කරන මිනිහෙකුට බත් වේලක් දී ගත්තොත් අනාගතේ මං ඉපදෙන අනන්ත ජීවිතවල ජීවිත අසංකේයක සාපිපාසාදී දුගතියක් මට ලැබෙන්නේ නැහැ කියලා. අනාගත ජීවිත අසංකේයයක්
බඩගිනි වේදනාවන්ගෙන් මාව නිදහස් කරනවා. අසංකේය කියලා කියන්නේ 1.140කින් ලියන ගානක්. එතකොට දැන් මට ඒ තරම් ලාභයක් ලැබුණේ මොකක් හින්දාද? තෙරුවන් සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කරන මිනිහෙකුට බත් වේලක් දුන්න හින්දා. එක වේලක්. එතකොට දැන් එකම මිනිස්සයයි නම් සිල් ආරක්ෂා කරන්නේ. ඒ මිනිස්සයා නිසා ඒ ප්‍රදේශයේ කී දෙනෙකුට යහපතක් සැලසෙනවද? එහෙමනම් අපි ශ්‍රද්ධාවෙන් කල්පනා කරලා කෙරුවොත් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ශ්‍රේෂ්ඨ උතුම් මාර්ගයේ මමත් යන්න ඕනේ. එතකොට මට ආහාර වේලක් දෙන කෙනා මගදී යනකොට දන්සලකින් මට කවුරු හරි තේ කෝප්පයක් දුන්නොත්, මට සිසිල් පැන් වීදුරුවක් කවුරු හරි දුන්නොත්, මට කවුරු හරි හිසරදයකට පෙනරෝල් පොති දෙකක් දුන්නොත්, අපේ දරුවෝ රස්සාවක් කරලා මිලක් මුදලක් උපයලා අපිට ආහාර වේලක් ගෙනල්ලා දුන්නොත්, ඇඳුමක් පැළඳුමක් ගෙනල්ලා දුන්නොත්, බේත් හේත් ටික ගෙනල්ලා දුන්නොත්, අපිට බැරුව වැටිලා එක්තැන් වෙනකොට නාවන හෝදන පිරිසිදු කරන මල මූත්‍රා ඉවත් කරන බේත් හේත් ගෙනල්ලා දෙන දරුවන්ට මොන තරම් පිං ගලන්න පටන් ගනීද අපි සිල් රකින්න පටන් ගත්තොත් කියන කාරණාව හිතන්න පුළුවන් නම් ශ්‍රද්ධාවෙන් එහෙම හිතලා ඒ සීලයට එන්න පුළුවන් නම් එන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව හින්දා මිසක් වෙන කිසි දෙයකින් එන්න බෑ. එහෙමනම් ශ්‍රද්ධාව ලෞකික ධනය අපිට ලබලා දෙනවා. ලෞකික ධනයෙන් අපි පුරවනවා ශ්‍රද්ධාව. මේ පංචශීල පද පහම පිළිබඳව කරුණු වෙන වෙනම මේ ශ්‍රද්ධාවත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. එක පුද්ගලයෙක් වැරදි කාමසේවනයෙන් වැළකීලා ඒක තැනැත්තියක් වැරදි යෝජනාවක් කරනකොට ඒක මගහැරපු නිසා බෑ කියපු නිසා සිටු තනතුරක් ලැබෙනවා. මේ දුප්පත් මිනිහෙක් වැද්දේ හොරකමේ ගිහිල්ලා ඉන්නේ. හොරකම් කරනකොට අහු වෙනවා අර තරුණ කාන්තාවට. ඇයි කියනවා මං සිටුතුමාට කියලා හෙට උදේට උඹ උල තියනවා කියලා. ඒකට කියනවා එහෙම කරන්න එපා. ලෙහාගත් හරක් ටික ගැට ගහලා යන්නම් මට කරදර කරන්න එපා කියලා. ඇය කියනවා එහෙනම් මට උදව්වක් කරලා යන්න මං කාටවත් කියන්නේ ලෙහාගත් හරක් ටිකත් අරන් යන්න. ඒ වෙලාවේ තමයි කියන්නේ බෑ. හෙට උදේ උල තිබ්බත් ඔබ ඉල්ලන යෝජනාවට මං කැමති නෑ. මොකද මං අද පොරොන්දු වෙලා ඉන්නේ ඒ වාගේ පාපයක් ජීවිතේ කවදාවත්ම කරන්නේ නෑ කියලා. මේ දෙබස සිටුතුමා අහගෙන ඒ නිසා සිටුතුමා නැගිටලා ඇවිල්ලා කාන්තාව මාලිගාවෙන් නිරපලා දාලා අර පුජ්‍යලයට හොරකමේ ආවේ ඇයි කියලා අහපුවම දුප්පත්කම ගැන කිව්වා. එයා අන්තිමට සිටුවරයෙක් බවට පත් කරලා තමයි නතර වුණේ. ඒ තරම් සම්පත් හම්බුනේ මොකක් හින්දාද? අර වැරදි වැඩේ කරන්නේ නැතුව ස්ථීර සාර අදහසක පිහිටලා හිටපු හින්දා. එන ශ්‍රද්ධාව නිසායි එයා ඒ කාරණාව පිහිටියේ. එහෙමනම් සිල් රකින්න ශ්‍රද්ධාව ඕනේ. ශ්‍රද්ධාවෙන් සිල් ආරක්ෂා කරනවා නම් Tamanටත් යහපතක් අනුන්ටත් යහපතක්. ශ්‍රද්ධාව ලෞකික ධනෙ සලසා දී කියලා සඳහන් කළේ ඒකයි. ඊළඟට ලෝකෝත්තර ශ්‍රද්ධාව ලෝකෝත්තර ධනෙ ගෙනල්ලා දෙනවා. ලෞකික ශ්‍රද්ධාව ලෞකික ධනෙ ගෙනල්ලා දෙනවා. ලෝකෝත්තර ශ්‍රද්ධාව ලෝකෝත්තර ධනෙ ගෙනල්ලා දෙනවා. මොකද්ද මේ ලෝකෝත්තර ශ්‍රද්ධාව කියලා කියන්නේ? සසරින් මිදීම සඳහා තියෙන ශ්‍රද්ධාව. යම් කෙනෙක් සංසාරයෙන් එතර වෙන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ මාර්ගයම සුදුසුයි. ඒ මාර්ගයෙන් හැර මේ සංසාරයෙන් එතර වෙන්න වෙන ක්‍රමයක් නැහැ කියන චේතනාවෙන් ඒ සඳහා වෑයම් කරනවා නම් ඔහුට ලැබෙන ලෝකෝත්තර ධනෙ තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵල පිළිවෙලින් සදාකාලික සංසාර දුකෙන් අත මිදෙන්න පුළුවන්කම තියෙනවා. ලෞකික ධනෙ හම්බ වෙච්ච කෙනාට එහෙම පුළුවන්ද? බෑ. එයාගේ මේ ලෝක ජීවිතය සුවපත් කරයි. පරලෝක ජීවිතේ සුගතිගාමී වල යයි. නමුත් සසරින් මිදෙන්නේ නැති හින්දා නිරයවල් වල යන්න ඉඩ නැත්තේ නෙමෙයි තියෙනවා. නමුත් ලෝකෝත්තර ශ්‍රද්ධාවෙන් කවදාවත් නිරේට යන්නේ නැහැ. එහෙනම් ශ්‍රද්ධාව ලෝකෝත්තර ධනයත් අපිට ගෙනල්ලා දෙනවා, ලෞකික ධනයත් ගෙනල්ලා දෙනවා. ඒකයි සඳහන් කළේ එහෙනම් මේ ජීවිතේ
සල්ලි මිල මුදල් ජීවත් වෙන්න අවශ්‍යයි. අපි ගාව ධන සම්පත් තිබ්බොත් නේ අපිට පිනක් දහමක්වත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් ඒක ඊටාම දියුණු තත්යකටපත් කරගන්න ශ්‍රද්ධාව කියන ධර්මතාවය බොහොම වටිනවා. ඊළඟට පුදුතුන් මෙතන ආපහු සඳහන් කරනවා ඉපදීම වයසට යන ආදී දුක් වලින් වැළකෙනවා ලෞකික දුකක් ඇත්තෙම නැහැ. ශ්‍රද්ධාව හින්දා ඉපදීම වයසට යෑම ආදී දුක් වලින් වැළකෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් සිල් රැකපු අය නිවනට යනවා කියන එකයි. නිවනට ගියහම කවදාවත් ආයි උපදින්නේ වයසට යෑම ලෙඩවීමේ දුකක් දැනෙන්නෙම නැහැ. ගුණයෙන් දිලිඳු අය ගුණයෙන් පෝෂණයටපත් කරනවා ශ්‍රද්ධාව. සමහර අය ධන සම්පත් වලින් බොහොම පෝසත්. ඊටාම ඉහළ ජීවිත තියෙන්නේ. ලෞකික ධනිය පොහසත්. හැබැයි ගුණය අතින් ඒගොල්ලෝ ඊටාම දුප්පත්. ආදරේ නැහැ, දයාව නැහැ, කරුණාව නැහැ, මෛත්‍රිය නැහැ, අම්මා තාත්තා හඳුනන්නේ නැහැ, වැඩිහිටියෝ හඳුනන්නේ නැහැ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දන්නේ නැහැ, සිල්පද ගෞරවයක් නැහැ. මේ එකක්වත් ඒගොල්ලෝ ගාව නැහැ. පස්පව් වලින්ම පිරිච්ච ජීවිතේ. නමුත් පෙර බොහෝ දීලා තියෙන නිසා, පෙර බොහෝ පින් කරලා තියෙන නිසා මේ ජීවිතේ බොහොම ලැබිලා තියෙනවා. හැබැයි අද කිසිම කල්පනාවක් නැහැ මට මෙච්චර ලැබුණේ කොහොමද කියන කල්පනාව යාලට මතක නැහැ. අද කරන මේ ව්‍යාපාර නිසා ලැබුණා කියලා හිතෙනවා මිසක් මේ ව්‍යාපාර මෙහෙම දියුණු වෙන්නේ පෙරමා කරගත් යමක් ඇති කියන කාරණාවක් හිතෙන්නෙම නැහැ. ඒ නිසා ගුණයෙන් දුප්පත්. හැබැයි ශ්‍රද්ධාව ඇති වෙන්න පටන් ගත්තොත් මේ ගුණයෙන් දිලිඳු අය පවා ඊටාම පොහසතුන් බවට පත් වෙනවා කියලා කියන්නේ ගුණ වෙන ඒගොල්ලෝ දිලිඳු. එහෙමනම් ගුණවත් අයට බවට පත් වෙනවා ගුණ නැති අය. ඒකයි ගුණයෙන් දිලිඳෝ පොහසතුන් වෙනවා කියලා කිව්වේ. ගුණ නැති අය ගුණ ඇත්තෝ බවට පත් කරනවා. මොකද්ද? ශ්‍රද්ධාව කියන ධර්මතාවයේ හින්දා. ශ්‍රද්ධාව නිසා දානපතියන් සිල්වතුන් බවටද පත් වෙනවා. ශ්‍රද්ධාව නිසා දානපතියන් සිල්වතුන් බවටත් පත් වෙනවා. ඒ ධනපතියන් සිල්වතුන් බවට මේ ලෝකෙ පින්නතුනේ මේ දානපති කියන වචනය හරි ශ්‍රේෂ්ඨයි. දානපති කියන වචනය අපි ඕන තරම් පාවිච්චි කරනවා. හැබැයි අපි දානපති කියලා කියන්නේ හැබෑම දානපතියන්ටද කියලා ආපහු හිතන්න වෙනවා. දානපතියෝ, දාන දායකයෝ, දාන සහායකයෝ. එහෙම තුන් ගොල්ලක් ඉන්නවා මේ ලෝකේ. කාටද මේ දාන ප්‍රතිය කියලා කියන්නේ? එදිනෙදා තමන් ආහාර අනුභව කරනවට වඩා උසස් විදිහට දන් දෙන අයට කියනවා දානපති කියලා. දාන දායක එහෙම නැත්නම් දාන සහායක කියලා කියන්නේ තමන් යම්සේ භුක්ති විඳිනවද ඒ විදිහටම දන් දෙන අයට කියනවා දාන දායකයෝ එහෙම නැත්නම් දාන සහායකයෝ කියලා. දාන දාසයෝ කියලා කියන්නේ තමන් භුක්ති විඳින මට්ටමට වඩා පල්ලෙහ මට්ටමින් දන් දෙන අයට කියනවා දාන දාසයෝ කියලා. එතකොට මම සඳහන් කළා මේ දානපති කියන වචනය ලබන්න ලෝකේ හරි අමාරුයි කියලා. මේ දානපති වෙන්න පුළුවන්කම තියෙන දුප්පත් අයටද පොහොසත් අයටද? දානපති කියන තැනට එන්නේ ලොකු අවස්ථාවක් උදා කරගත් අය තමයි සාමාන්‍ය ජීවිත ගත කරන අය. ඉතා උසස් ජීවිත ගත කරන අයට එතෙන්ට එන්න හරි අමාරුයි. සාමාන්‍ය මිනිස්සෙක් දානයක් දෙනකොට අපි විහාරස්ථානයට දෙන peeru දානයක් හරි අපේ ගෙදරක අවුරුද්දකට අවුරුදු දෙක තුනකට සැරයක් පූජා කරන දානයක් හරි අපි සාමාන්‍යයෙන් අපි දෙන දානයක් මේ සාමාන්‍ය මිනිස්සෙක් Taman එදිනෙදා පරිහරණය කරන සම්පත් වලට වඩා අනුභව කරන භෝජන වලට වඩා ඊටාම අග්‍රගණ්‍ය ප්‍රණීත අපිට අග්‍රගණ්‍ය ප්‍රණීත වූ දෙයක් තමයි අපි දානෙට තියන්නේ. අපි ගෙදර කවදාවත් එහෙම ආහාර වේලක් භුක්ති විඳින්නෙම නැහැ. උසස්ම ආහාර වේලක් දන් දෙනවා. එතකොට අපි භුක්ති විඳිනවට වඩා උසස් ආහාර වේලක් දුන්නේ. නමුත් දාන ප්‍රතිෙක් වෙච්චහම අපි මේ කතා කරන දාන ප්‍රතිින්
අපි කියමුකෝ ගොඩාක් මිල මුදල් තියෙන කෙනෙක් උදේ ආහාරය සඳහා රුපියල් 2000ක් වියදම් කරනවා. එයාගේ එක කෑම වේල සඳහා රුපියල් 2000යි. දවල් කෑම වේල සඳහා 2000යි. හවස කෑම වේලටත් 2000යි. දවසකට රුපියල් 6000ක් කෑම වේල තුනට වෙන් කළා කියලා එයාට ඒක ලොකු පාඩුවක් අපහසුයක් නැහැ. එතකොට ඒ මිනිස්සයා හැමදාම ආහාර ගන්න ඒ විදිහට නම් දැන් එයාගේ ගෙදර දානයක් දෙනවා. ස්වාමින් වහන්සේලා 19ක් වැඩමවලා දානයක් දෙනවා නම් යටත් පිරිසෙන් එක දානේ පාත්‍රයක වටිනාකම රුපියල් 2100ක්වත් වුණු. එතකොට තමන් භුක්ති විඳිනවට වඩා ටිකක් එයා හැමදාම 2000ක කෑම වේලක් නිකන්නේ. 2100ක් වෙච්චාම අරට වඩා ටිකක් හරි උසස් වුණොත් එයාට දානපති වෙන්න පුළුවන්. එහෙම නැතුව එයා දෙන දාන පාත්‍රයක් 1999ක් වුණොත් එයා වැටෙන්නේ දාන දාස ගණයට. ඒ හින්දා පොහොසත් අයට වඩා දුප්පත් අයට දානපති වෙන්න හරි පහසුකමක් තියෙනවා. පොහොසත් අය අතරත් දානපතින් නැතුව නෙමෙයි ඉන්නවා. දුප්පත් අය අතර දානපතින් වැඩිපුර ඉන්නවා. ඒ නිසා මේ කාරණාව අපිට එහෙම සඳහන් කරන්නත් පුළුවන්. ශ්‍රද්ධාව නිසා දානපතියන් සිල්වතුන් බවටද පත් වෙනවා. එතකොට අපි දානපති කියන වචනේ කතා කළා. ඊළඟට දානපතියන් සිල්වතුන් බවටත් පත් කරනවා. සමහර අය තමන් ගන්නවට වඩා බොහොම උසස් විදිහට දන් දෙනවා. ඒ වුණාට හැබැයි සිල් නැහැ. සිල් නැතුව දන් දුන්නොත් මොකද වෙන්නේ? ඒක සසර ගැරවීමේ සම්පූර්ණ මාර්ගයක් දෙන්නේ නැහැ. මේ දන් දුන්නාම අපිට මොනවද සංසාරේ හම්බෙන්නේ? බෞද්ධ සම්පත් ලැබෙනවා. සිල් රැක්කහම එතකොට මොනව හම්බ වෙයිද? සිල් රැක්කහම උපදින තැන තීරණය වෙනවා. ආහාරයෙන් දානෙන් බෞද්ධ සම්පත් ලැබෙනවා. සීලයෙන් උපදින තැන තීරණය වෙනවා. ඒකවල සීලයෙන් උපදින තැන තීරණය කරනවා කියන කියහම මම මේ ජීවිතෙන් පස්සේ උපදින්නේ කොයි වගේ තැනකද? ඒ තීරණය තියෙන සීලය කියන ධර්මතාවය ළඟ. සීල රැක්කෙම නැහැ. හැබැයි පුදුම විදිහට දන් දුන්නා. සුගතියක උපදිනවා කියන කාරණාවක් නම් නැහැ. කොහේ ඉපදුනත් පෙර පිනක් ඇවිල්ලා සුගතියක උපදින්නත් ආපහු පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිසං ආත්මික ඉපදුනත් ආහාර පාන ආදීන් නම් අඩුවක් නැහැ. සමහර සුනකයෝ දිහා බලන්නකෝ. මොනතරම් සැප තියන අය ඉන්නවද? මිනිස්සුන්ටත් එහෙම සැප නැහැ. සමහරලාට අම්මා තාත්තා ඒ ගෙදර වයසට ගිහිල්ලා බෙහෙත් ගේන්න යනවා, සතියකට පෙර ක්ලිනික් එකට යනවා. බොහොම අමාරුවෙන් හැරමිටි යන ගිහිල්ලා කාට හරි අත දීලා බස් එකට ගොඩ වෙලා සමහරලාට බස් එකේ ඉල්ලලා ඉඳගන්න තැනක්වත් නැතුව බොහෝම දුක් විඳලා තමයි ගිහිල්ලා බෙහෙත් ටික අරන් යන්නේ. ඒ වුණාට සුනකයට අසනීප වෙච්චාම හදිස්සියේ වාහනයක් ඒ වෙනුවෙන් ගෙනල්ලා එයා වාහනයක අරගෙන ගිහිල්ලා බෙහෙත් ටික කරගෙන වියදම් කරගෙන අරගෙන ඇවිල්ලා අපේ ගෙදර සමහරලාට බොහොම ප්‍රණීත ආහාර භුක්ති විඳින්නේ නැතත් එයාට නිරන්තරයෙන් මස් මාංශ සුප් වර්ග විවිධ දේවල් අම්මගේ තාත්තගේ මල මූත්‍රා ටික ඉවත් නොකලට සුනකයා ජීවත් වෙන කුඩුවේ තියෙන මල මූත්‍රා ටික උදේට අයින් කරලා හොදලා පිරිසිදු කරලා යන්න බොහොම වෙහෙසන අය මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඉතින් එතකොට ඒ අර සතාගේ තියෙන ලැබීම එන්නේ එයා පෙර හොඳට දන් දීපුවාගේ ප්‍රතිඵලයේ තියෙන්නේ. හැබැයි සිල් රැකලා නැහැ. සිල් රැකින්න අමතක වුණා, දන් දීගෙන ගියා. ඒ හින්දා කොහේ ඉපදුනත් ලැබෙනවා. හැබැයි ඉපදිච්ච තැන ඒ තරම් හොඳ තැනක් නෙමෙයි. ඒ නිසා මේ දානයයි සීලයයි කියන එක ඊටාම වටිනවා. එහෙමනම් දානපතියන් සිල්වතුන් බවටත් පත් කරනවා හරියට ශ්‍රද්ධාව දියුණු වෙච්චාම. දානය මහත්ඵල කරන්නේ සීලයයි කියන කාරණාව යෝ සීලවා සීලවන්තේසු දදාති දානං කියන මේ දක්ෂිනා විභංග සූත්‍රයේ මේ ගාථාවේ මේ මුල් පදේ පැහැදිලි කරනවා. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. යමෙක් දානයක් දෙන්න තීරණය කළා නම් මුලින්ම දන් දෙන දායකයා සිල්වත් වෙලා
සිල්වත් ගුණවත් ප්‍රතිග්‍රාහකයන් උදෙසා දන් දෙනව නම් ඒ දාණය බොහොම උතුම් කියන කාරණාව එතන සිහිපත් කරනවා. එhmenan මේ හැමතැනටම යන්න පුළුවන්කම තියෙන්නේ මොකක් නිසාද? ශ්‍රද්ධාවෙන් හින්දා. ඒ නිසා ශ්‍රද්ධාව ලෞකික ලෝකෝත්තර දෙපැත්තටම වටිනවා කියලා සඳහන් කරනවා. අපි මේ සඳහන් කළේ මේ සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. ශ්‍රද්ධාව පුරුෂයා ශ්‍රේෂ්ඨත්වයට ගෙනියනවා කියන කාරණාවයි සාකච්ඡා කරන්න යෙදුනේ. එහෙනම් අද ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා ආලෝක සූත්‍රයෙන් කෙරෙන පස්වෙනි දේශනාව අපි මේ විදිහට නිමා කරමින් තවත් කරුණු කීපයක් ඉදිරියට සාකච්ඡා කරන්න ඉඩ ඉතුරු කරගමු. අද ධර්ම දේශනාවේ දායකත්වය කොළඹගේ ආර ගම්වාසීන් විසින්. උතුම් අරමුණ මීට දින 20කට පෙර මිය ගිය කේ.ඒ. පොඩිමණිකේ සහෝදරියටද ධර්ම දේශනාවට දායකත්වයේ දරූ සියලුම පවුල්වල මිය ගිය දෙමව්පියන් දූ දරුවන් ඥාතීන් ඇතුළු සියලු දෙනාටමද රට වෙනුවෙන් මිය ගිය සියලුම රණවිරුවන්ටද පින් අනුමෝදන් කිරීම උතුම් ප්‍රාර්ථනාවල් අතර සිහිපත් කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා සකල ලෝක සත්වයාට ධර්මයේ දායාද කරන උතුම් සංඝ රත්නයේ නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා. බුද්ධ ශාසනය රැක බලා ගන්න සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා. ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට නිර්මල ධර්මයේ අසා දැනගන්නට වාසනාව උදා කර දුන් අවසරයි දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට ඉක්මන් සෝයේ නිදුක් නිරෝගී භාවය චිරජීවනයේම ලැබේවා. උතුම් තථාගත වේදිත ධර්මයේ අසරණ අප සියලු දෙනාට අනුකම්පාවෙන් දන් දුන් අවසරයි දේශකයාණන් වහන්සේටද රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් අපගේ දෙමව්පියන්ටත් මේ සදහවතුන් පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරනවා. රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්ට යෙදෙන සියලුම රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වෙනුවෙන් ආබාධිත තත්වයට පත්වෙච්ච සියලුම රණවිරුවන්ට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා. ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ මේ දායක පින්තුන් සියලු දෙනාටම ඔබ රැස් කරගත් කුසලයක් මා රැස් කරගත් කුසලයක් හේතු වේවා. ඔබ සියලු දෙනාම ප්‍රාර්ථනා කරන උතුම් නිවන ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහාම පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච තීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සදහවත්නි, ඔබ අප කෙරෙහි යමහත් වූ අනුකම්පාවෙන් ඒ උතුම් සද්ධර්ම දේශනාව සිදු කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් නිදුක් නිරෝගීව මෙවැනි උතුම් ශාසනික සේවාවන් වලට සේවය කිරීමට හැකි ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවායි අප සියලු දෙනා එක්ව ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සදහති දායකත්වයෙන් කටයුතු කරන ඒ පිරිසට ආරාධනා කර සිටිනවා අද දිනේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන්නට. ඒ අතරවාරයේදී අප සියලු දෙනා ගෞරවනීය මහා සංඝරුවන මෙසේ වන්දනාමාන කරමු.
සාදු සාදු සාදු